දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්සේ භගවතු රහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු රහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු රහතෝ සම්මා සම්බුද්දස්සේ ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපධිපටි නිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන. මේ ශාන්තය මේ ප්‍රණීතය නම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බාන. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ 28 වන දේශනයයි මේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පළවෙනි අංගය වන සම්මා දිට්ඨිය, දුක්ඛ, සමුදය, නිරෝධ, මග්ග යන ආර්ය සත්‍ය හතරම පිළිබඳ ඥානීය වශයෙන් හඳුන්වා තිබීමෙන් පෙනී නිරෝධය නැත්නම් නිබ්බාණය පිළිබඳ යම්කිසි වැටහීමක් ප්‍රතිපදාවට අත්‍යවශ්‍ය බවයි. මේ කියන සම්මා දිට්ඨිය ඇතිවීමට ප්‍රත්‍ය දෙකක් උපකාර වන බව අංගුත්තර නිකායේ දුක නිපාතයේ සඳහන් වෙනවා. ද්වේමී භික්ඛවේ පච්චයා සම්මා දිට්ඨියා උපාදාය. කතමේ ද්වේ පරතෝච ඝෝසෝ යෝනිසෝච මනසිකාර. මහණින් සම්මා දිට්ඨිය ඇතිවීමට මේ ප්‍රත්‍ය දෙකෙක් වෙයි. කවර දෙකක්ද? අනුන් වෙතින් ධර්ම ഘോഷය අසන්නට ලැබීමක්, තමා තුල කෙරෙන නුවණින් මෙනෙහි කිරීමක්. යෝනිසෝ මනසිකාර කියන වචනයට අපි සාමාන්‍යයෙන් නුවණින් මෙනෙහි කිරීම කියන සිංහල වචනේ යොදුවට මොකද? ඊට වඩා ගැඹුරක් මේ පදයේ තිබෙනවා. යෝනිසෝ කියලා කියන්නේ හට ගැනීම අනුව, නිදාණය අනුව, ප්‍රභවය අනුව මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාර කියන එකේ තේරුම ඒකයි. මේ යෝනිසෝ මනසිකාරය කියන එකේ අර්ථය හොඳට පැහැදිලි වෙන තැනක් තමයි අප කලින් දේශනාවකදී පටිච්චසමුප්පාදය පිළිබඳව විස්තර කරන අවස්ථාවක මහා පදාන සූත්‍රයෙන් උපුටා දක්වුව උපස්සී බෝසතාණන් වහන්සේ පටිච්චසමුප්පාදයේ අග කෙළවරේ සිට යෝනිසෝ මනසිකාරකමෙන් විමසමින් ගිහිල්ලා ඒ නියම ප්‍රභවයට පිණි ආකාරය කිම් හිනුකෝ සති ජරා මරණං හෝති කිම් පච්චයා ජරා මරණං ජාතියක් හෝ සති ජරා මරණං හෝති ජාතිපච්චයා ජරා මරණං ආදී වශයෙන් කුමක් ඇති කල්හි ජරා මරණය වේද, කුමක් ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වේද, ජාතිය ඇති කල්හි ජරා මරණය වේ, ජාතිය ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වේ ආදී වශයෙන් ජරා මරණයේ ඉඳලා ක්‍රමක්‍රමයෙන් ඉහළට යෝනිසෝ මනසිකාරය බිහිදුවල අවසානයේ අර විඥාන නාම රූප කියන සංසාර වටයට පැමිණි හැටි එදා ඒ අවස්ථාවල සාකච්ඡා කරලා තිබුණා. එතකොට මේ අනුව අපිට හිතා ගන්න පුළුවනි යෝනිසෝ මනසිකාරය කියන එකේ ගැඹුරු අර්ථය සැලකලා බැලුවාම පටිච්චසමුප්පාදයේ ස්වසංතාණය තුල දැකීමට අවශ්‍ය ආකල්පයක් ඇති කර ගැනීම. එතකොට මෙන්න මේ යෝනිසෝ මනසිකාරය මතු කර ගැනීමට උපකාර වන යම් යම් මූල ධර්ම දැනටමත් මැජික් දර්ශන, දාම් ක්‍රීඩා ආදී උපමා වලින් ඉදිරිපත් කරලා තියෙනවා. යමක් දෙයක් වන්නේ යමක වස්තු තත්ත්වයේ රඳා පවතින්නේ ඒ දෙයින් කෙනෙකු තුල හටගැන්වෙන ප්‍රතික්‍රියා මතයි, ඇතිවන මනෝභාවයන් මතයි යන මූල ධර්මය අපට පැහැදිලි වුණා. ඒ උපමා කතාවලින් බාහිර ලෝකයේ අප තියෙන හැටියට සැලකෙන නිමිති සංකේත ආදියට නිමිති තත්ත්වයේ සංකේත තත්ත්වයේ ලබා දෙන්නේ මේ පුද්ගල సంతානයේම දීර්ඝ කාලයක් තිස්සේ අනුශය සහිතව මුල් බැසගෙන තිබෙන
රාග දෝෂ මෝහ යන කෙලෙස් බව ඒ මැජික් දර්ශන දාම් ක්‍රීඩා ආදී උපමා කතා වලින් සෑහෙන දුරට පැහැදිලි වෙන්නේ නැති. සුචිලෝම සූත්‍රය යෝනිසෝ මනසිකාරයට අදාළ කරුණු ඉදිරිපත් කරන සැටි සාකච්ඡා කරමින් සිටියදී අපට පසුගිය දේශනාවේ නවත්වන්න සිදුවේ. රාග දෝෂ අරති රති ලෝමහංස නම් වූ ලොමු දෙහගන්ම මනෝ විතර්ක ආදී කොතනින් හටගන්නේද කියලා ඒ සුචිලෝම යක්ෂයා අසූ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර ඒවා මෙතනින් හටගන්නා බවයි. කුතෝ නිදාන කුතෝජා කුතෝ සමුත්ථාය ආදී වශයෙන් මේ යක්ෂයා අසූ ගාථාවේ පදවලට බුදුරජාණන් වහන්සේ දුන්න පිළිතුර ඊතෝ නිදාන ඊතෝජා ඊතෝ සමුත්ථාය. මේ ඊතෝ මෙතනින් කියලා කිව්වේ තමා තුලින් කියන අර්ථය. ඒක වඩා පැහැදිලි වෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දෙසූ ගාථාව. ස්නේහජා අත්ථ සම්භූත. අත්ථ සම්භූත කියන පදයෙන් මේ කාරණේ පැහැදිලි වෙනවා. තමා තුලින් හටගත් කියන එකයි. මේ අත්ථ සම්භූත ස්වභාවයේ නිදර්ශන වශයෙන් බුදුරජාණන් වහන්සේ මුගගසේ අරලු මාළුවා වැලක් උපමා වශයෙන් මේ ගාථාවෙන් දක්වුවා. ස්නේහජා අත්ථ සම්භූතා නිග්‍රෝධනිව ඛණ්ඩජා. නිග්‍රෝධනිව ඛණ්ඩජා ඒ කියන්නේ නුගගසේ කඳෙන් එහෙම නැත්නම් අතු වලින් පහකට බහින අරලු පොළොවට සායල වැදුනට පස්සේ පළමු නුගගස මොකක්ද කියලා හඳුනගන්න බැරි තරමට ඒකේ නිදානයේ ප්‍රභාවය අප්‍රකට වෙනවා. ඒ වගේම තමයි මාළුවා වැලක්. ගහකල් දෙබලයක පැලවෙන මාළුවා ඇටයක් මාළුවා වැලක් වෙලා හැදෙනකොට ගහක් මැරෙනවා. එමණක් නොවේ මේ මාළුවා වැල ඒ ගස වසාගෙන පැතුරුනාට පස්සේ කොහෙන් හටගත්තද කියලා මුලක් හිතාගන්න බැරි තත්ත්වයක් තිබෙනවා. මේන් පේනවා අපට සාමාන්‍යයෙන් මේ අර්ථ සම්භූත ස්වභාවය අප්‍රකටයි. මේවා ඇතුළතින්ම හට ගන්නා බව ප්‍රකට වෙන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරයෙන්ම බැලුවොත් නිසා. ඒක නිසා ඒක දැක ගැනීම ඉතාම අවශ්‍ය කාරණයක් බවත් බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ බව සුචිලෝම සූත්‍රයේ අවසාන ගාථාවෙන් කියවෙනවා. ඒක ප්‍රතිපදාවට අදාළ වූවක් බවත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා. යේනං පජානන්ති යතෝ නිදානං තේනං විනෝදෙන්ති සුනෝහි යක්ඛ තේ දුත්තරං ඕගමිමං තරන්ති අතින්න පුබ්බං අපුනබ්භවාය. යේනං පජානන්ති යතෝ නිදාන කියලා කියන්නේ අර කියාපු රාග දෝෂ මෝහ අරති රති ලෝමහංස මනෝවිතක් ආදී සියල්ලම යම් තැනකින් හට ගන්නව නම් ඒ හට ගන්නා තැන ඒ සියල්ලේ ප්‍රභවය යම් කෙනෙක් හරියාකාරව තේරුම් ගනිද්ද තේනං විනෝදෙන්ති. ඔහු ඒ සියල්ලම දුරු කරයි. සුනෝහි යක්ඛ අසබ යක්ෂය. තේ දුත්තරං ඕගමිමං තරන්ති අතින්න පුබ්බං අපුනබ්භවා. ඔහු පුනර්භවය නැති කිරීම පිණිස ඊතර වීමට දුෂ්කර වූ මෙතෙක් ඊතර නොවූ මේ සැඬ වතුන ඊතර වෙත් කියන එකයි ඒ ගාථාවේ අදහස. මේ ගාථාවේ යතෝ නිදානං යන පදයේ අටුවාව තෝරන්නේ සමුදය සත්‍ය තණ්හාව යනුයි. අත්ථ සම්භූත යන පදයේ අටුවාවේ තෝරන්නේ අත්ථනි සම්භූතා තමා තුල හටගත් යන්නේ. නමුත් මේ පදයේ ගැන වැඩි සැලකිල්ලක් යොමු කරලා නැහැ අටුවාව. මේ ගාථාවේ ගැඹුරු අර්ථය මතු කර ගැනීමට නම් අපිට මේ අත්ථ සම්භූත කියන පදේ ඉදිරියට ගන්න සිද්ධ වෙනවා. මේ පදයේ මේ සුචිලෝම සූත්‍රයට කලින් අප විවරණය කළ සංයුත්ත නිකායේ කෝසල සංයුත්තේ යන ගාථාවකත් සඳහන් වෙනවා. ලෝභෝ දෝසෝච මොහෝච පුරිසං පාවචේදසං හිංසන්ති අත්ථ සම්භූතා තච සාරං සම්ඵල. ලෝභයත් දෝෂයත් මෝහයත් ඇතුළතින්ම හටගෙන පාප සිතුවිලි ඇති පුද්ගලයාව වනසනවා විනාශ කරනවා නැසනවා. ඒ පුද්ගලයාට හිංසා කරනවා. උපමාව දෙන්නේ කොහොමද? තජ සාරං සම්ඵල. උණබට වැනි පොතුහර ගසක් පියදුනාම එහි ඵලය ඒ ගසම විනාශ කරන්නක් නෙමෙයි. එතකොට එතනත් අර්ථ සම්භූත කියන පදේ සඳහන් වෙනවා. දැන් එතකොට අපි මේ අර්ථ සම්භූත කියන පදේ වැදගත්කම ගැන ගැඹුරට කල්පනා කරලා බලනකොට අපිට පළමුවෙන්ම සිහි ගන්න පුළුවනි මේ දේශනා පෙළ ආරම්භයේදීම අපි මහා නිදාන සූත්‍රයේ පටිච්චසමුප්පාදේ විග්‍රහ කරන තැන විඥාන නාම රූප දෙක අතර පවතින අඤ්ඤමඤ්ඤ පච්චය සම්බන්ධතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව අපි තේරුම් කරන්නට උත්සාහ කළේ දියසුලියක උපමාවක් ආශ්‍රය. දියසුලියක ක්‍රියාකාරීත්වයක් ආශ්‍රය. මෙන්න මේ අර්ථ සම්භූත කියන පදේ බැලු බැලමට තේරුම නම් තමා තුල හටගත්
එහෙම නැත්නම් ආත්මය හටගත් කියන එකයි සාමාන්‍ය තේරුම බැලුවලමට අර්ථය. නමුත් ආත්මය හැටියට, තමා හැටියට, ඒකකයක් හැටියට හිතන මේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානයේ ඇත්ත වශයෙන්ම ද්වේතාවක් මත පදනම් වූවා. ද්වේතාවක් අනුව පවතින ද්වය කියන්නේ දෙකක් උඩ පවතින දෙයක්. මෙන්න මේ ආත්මය පිළිබඳ හැඟීම. ඒකයි විඥාන නාම රූප අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව කියලා ප්‍රකාශ කළේ කලින්. විඥානපච්චය නාම රූපං නාම රූපච්චය විඥාන. ඊට එහාට යන්නේ නැහැ. අර විපස්සී බෝසතාණන් වහන්සේ යෝනිසෝ මනසිකාරයෙන් තේරුම් ගත්තේ ඒකයි. මෙතන තියෙන එක්තරා විදිහක එක තැනම කරකැවිලා. සංසාරයක්. එතකොට මෙන්න මේ ද්වේතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීම තමයි මුලාව, අවිද්‍යාව. ඒක වටහා ගැනීම තමයි නියමාකාරයෙන් අර කෙලෙස් වල ප්‍රභාවය තේරුම් ගැනීම. මේක වටහා නොගැනීම හරියට අපි දාම් ක්‍රීඩාව උපමාව නැවත මතක් කරගන්නවා නම් පිළ බෙදීම වගේ. යාළුවෝ දෙන්න හවුල් වෙලා අර දාම් පෙතත් ඒක ඉත්තන් එහෙමත් සකස් කරගත්තා. නමුත් ක්‍රීඩාව ආරම්භ කරන්න නම් දෙන්න දෙපිලක් වෙන්න ඕන. මේ පිළ බෙදීමෙන් පස්සේ තමයි ඇත්ත වශයෙන්ම ජය පරාජය ගෙන දෙන ඒ ක්‍රීඩාව ආරම්භ වෙලා ඒ සීල සංස්කාරය වැඩිලා ජය පරාජය වශයෙන් මේ දෙදෙනාට ඒවායේ ප්‍රතිවිපාක ආනිසංස ලබා ගන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහේ ධර්මතාවක් මේක යටින් තිබෙනවා. එතකොට අත්ථ සම්භව කියන්නේ මේ අත්ථ සම්භව தත්වයට ප්‍රධානම වෙන මේ ද්වේතාව ඇත්ත වශයෙන්ම අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීම තමයි අවිද්‍යාව. වෙනත් විදිහකින් කියනවා නම් මේ විඥාන නාම රූප දියසුලිය හට ගැනීමට උපකාර වන සංස්කාර නිපදවනව අවිද්‍යාව තමයි මේ කියන අන්‍යමඤ්ඤ පත්‍ය සම්බන්ධතාව තේරුම් ගැනීම. ඒ නිසා තමයි නාම රූප සංස්කාර සම්මර්ෂණය කරන්නේ කියලා ඔය විදර්ශනාවේදී උගන්වන්නේ. ඒක තේරුම් ගත්තාම තමයි මේ දෙකේ ඇති අන්‍යෝන්‍ය සම්බන්ධතාව කෙනෙකුට වැටහෙන්නේ. ওই විදිහට අපිට හිතා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහේ පිළිබෙදීමක් මේක යටින් තියෙනවා. මේ විදිහට කල්පනා කරනකොට අර අටුවාවේ යතෝ නිදානං කියන පදය තෝරන්නේ තණ්හාව හැටියට. නමුත් ඇත්ත වශයෙන් අපිට ගන්න වෙන්නේ අවිද්‍යාවයි. මේකේ නිදානේ ඇත්ත වශයෙන්ම නොදැනීම. ඒ නිසාම තමයි බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්ම දේශනා කරන අවස්ථාවේ තණ්හාවත් ඉක්මවලා එහාට ගියේ. ගිහිල්ලා අවිද්‍යාවයි මුල් තැන දැබුවේ. මේ කටුආචාරින් වහන්සේලාත් බොහෝ විට ගැටලුවක් හැටියට ප්‍රකාශ කරනවා. නමුත් නියම කාරණේ කුමක්ද? අවිද්‍යාව තණ්හාවට වඩා ප්‍රාථමිකයි. මේ අපි ප්‍රාථමිකයි කියන වචනයේදී මූලිකයි කියන එකට. තණ්හාවටත් එහාට හිත විහිදුවල බැලුවාම අවිද්‍යාව. ඒක නිසා තමයි අවිද්‍යාවත් වේවාශේෂ විරාග නිරෝධා. අවිද්‍යාව නැති කළ දාට තමයි අනිත් ඔක්කොම අනිත් පැත්තට හැරෙන්නේ. එතකොට මේ අවිද්‍යාව ප්‍රාථමිකයි. වෙනත් විදියකටත් අපිට මේක තේරුම් කරන්න පුළුවන්. දැන් තණ්හාවට අරමුණ අල්ලා ගැනීම තමයි අපි උපාදාන කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම අල්ලාගෙන ඉඳීම වගේ. එතකොට තණ්හාවේ අරමුණ අල්ලාගෙන සිටීමට හැකි දෙයක් කියන හැඟීම දෙන්නේ අන්නතර දේතාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතිකම. මේක ඇත්ත වශයෙන්ම අල්ලා ගන්න දෙයක් තියෙනවා කියන හැඟීම යටිහිතේ තියෙන නිසා තමයි අර තණ්හාවට උපාදාන වශයෙන් අල්ලාගෙන සිටීමට දෙයක් ලැබෙන්නේ. වස්තු තත්වයක් ඒ දෙයට ලැබෙන්නේ. මෙන්න මෙහෙම කල්පනා කරලා බැලුවා අපිට පේනවා මේ ද්වේතාව කියන කාරණය මේක යට තියෙන අන්‍යමඤ්ඤ පත්‍යතාව තේරුම් ගැනීම ඇත්ත වශයෙන්ම මුළු මහත් සාංශාරික ප්‍රයත්නට හේතු වන කාරණයක්. මේ අත්ථ සම්භව කියන වචනේ ගැන තවදුරටත් අපි තේරුම් ගන්න උත්සාහ කළොත් ඊටමත් මොහොත වටිනා ගාථාවක් අපිට හොයාගන්න පුළුවන් මහා පරිනිබ්බාන සූත්‍රය. ඒ ගාථාව මහා පරිනිබ්බාන සූත්‍රයේ පමණක් නෙවෙයි අංගුත්තර නිකායේ අටක නිපාතයේ උදානේ ගච්ඡන්ත වර්ගයේ සඳහන් වෙනවා. තුලමතුලංච සම්භවං භව සංඛාරමවස්සජිනි අජ්ජතරතෝ සමාහිතෝ අභින්දි කවචමෙව අත්ථ සම්භව. ඒ ගාථාව බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එතන සිද්ධිය වශයෙන් සඳහන් වෙන්නේ චාපාල චේතියනම් ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ තව 3 මාසයකින් තථාගත පරිනිර්වාණය වෙනවා කියලා ආයු සංස්කාරයේ හැරගන්නවා. මේ අවස්ථාවේ පෘථිවිය කම්පා වුණා.
ඒ භූමිකම්පාවෙන් පස්සේ බුදුරජාණන් වහන්සේ උදාන ගාථාවක් වශයෙන් වදාළ ගාථාවයි මේ ගාථාව පෙරපර දෙදිගම උගතුන් බොහොම ගැටළු ගාථාවක් හැටියට ප්‍රකාශ කරනවා. ඒක තේරුම් කරගන්න අමාරුයි. අටුවාචාරින් වහන්සේලා ඒ විදිහටම අර්ථ රාශියක් දෙනවා මේ ගාථාව තේරුම් කරන්න ගිහිල්ලා. විශේෂයෙන්ම ප්‍රගාථාවේ මුලින් සඳහන් වෙන තුලන් අතුලන් කියන පද දෙකට අටුවාචාරින් වහන්සේලා විකල්ප අර්ථ රාශියක් දෙනවා. සුමංගල විලාසිනියත් මනෝගත පූර්ණියත් ඒව සඳහන් වෙනවා. පළමුවෙන් මේ කාර්යයක් දෙන්නේ තුලන් කියලා කියන්නේ කාමාවචර කර්ම. අතුලන් කියලා කියන්නේ මහග්ගත රූපාවචර අරූපාවචර දෙකම. අथवा කියලා ඊළඟට එහෙම නැත්නම් කියලා තම දෙවෙනි තේරුමක් දෙනවා. දෙවෙනි තේරුම හැටියට කාමාවචර රූපාවචර දෙකම තුලන් කියන වචනයට අල්ලනවා. අතුලන් කියන පදයට අරූපාවචරය අල්ලනවා. තුන්වෙනි අර්ථ ක්‍රමයට අනුව තුලන් කියලා කියන්නේ අල්ප විපාක. විපාක ටිකක් තියෙනවා. අතුලන් කියලා කියන්නේ බොහෝ විපාක. හතරවෙනි තේරුමකුත් දෙනවා. තුලන්ති තුලෙන්තෝ තීරෙන්තෝ අතුලංච සම්භවಂತಿ නිබ්බාණං චේව භවಂತಿ. හතරවෙනි විග්‍රහයේදී තුලන් කියන පදේ කෘදන්ත පදයක් හැටියට අරගෙන විග්‍රහ කරන්නේ. තුලන් කියන්නේ තුලණය කරමින් තීරණය කරමින් කියන ක්‍රියාපදයක් හැටියට එතන දක්වනවා. ක්‍රියාරූපයක් හැටියට. ඊළඟට අතුලන් කියලා කියන්නේ නිබ්බාන. ඉතින් මේ හතරෙන් මොකක් තෝරගන්නවද කියන එක ගැටලුවක්. ඒ මතවල නෙත්තිප්පකරණය පඤ්ඤාතිහාර විභංග නිද්දේශේ මේ ගාථා විග්‍රහ කරන තැන ඊටත් වඩා වෙනස් සත්‍යයක්. තුලන්ති සංඛාර ධාතු අතුලන්ති නිබ්බාන ධාතු. තුලන් කියලා කියන්නේ සංස්කාර ධාතු අතුලන් කියලා කියන්නේ නිබ්බාන. අපට පේන්නේ හැටියට මේ ගාථාවේ අර්ථයට ලං වෙන්න සිදු වෙන්නේ වෙනත් මාර්ගයකින්. මේ තුලන් අතුලන් කියන දෙපදය අප මෙතෙක් මේ දේශනා මාලාවේදී ඉදිරියට ගත්තු අර ද්වේතාව පිළිබඳ මූල ධර්මයේ නියෝජනය කරන ආයුතු පදයක්. තුලන් අතුලන් කියන පද දෙකේ තිබෙනවා සමාන අසමාන කියන අර්ථය. සමාන අසමාන කියන එක යුගලයක්. ආයුතු පදයක්. එකිනෙකට විරුද්ධාර්ථවත් හැටියට පෙනෙන පද දෙකක්. තුලන් අතුලන්ච සම්භවං. එතකොට මෙන්න මේ තුලන් අතුලන් කියන සමාන අසමාන කියන ද්වේතාව උඩයි අත්ත් සම්භවය නම් වූ ඇතුළතින් හට ගැනීම රඳා පවතින. එකිනෙකට ප්‍රතිවිරුද්ධව. එහෙම නැත්නම් අර යාළුවෝ දෙන්න විරුද්ධ වුණා වගේ දෙයක්. දාම් ක්‍රීඩාව. එහෙම නැත්නම් යමක පළු දෙකක්. එකකම අනිත් පළු හැටියට සලකන්නත් පුළුවන්. එකිනෙකට ප්‍රතිවිරුද්ධ හැටියට සලකන්නත් පුළුවන්. ඔන්න ඔහොම තත්ත්වයක් මෙතන තියෙනවා. එතකොට තුලන් අතුලන් කියලා කියන මේ බෑ දෙක මේ ද්වේතාව මතයි මේ ආත්ම සම්භවයේ අත්ත් සම්භව නම් වූ මේ ක්‍රියාකාරීත්වය පවතී. ආත්මය කියන හැඟීමේ විපරීත අදහසේ පදනම එතනයි. මෙන්න මේ අදහස අපිට තවත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා සුත්ත නිපාතේ ගාථා කීපෙකින්. ඒකට නිදුන් තව දක්වන්න පුළුවන්. මාගන්ධ්‍ය සූත්‍රයේ සඳහන් වෙන ගාථාවක් සත්‍යන්ති සෝ බ්‍රාහ්මනෝ කිං වදෙය්‍ය මුසාති වාසෝ විවදේත කීන යස්මින් සමං විසමං චාපිනත්ති සකේන වාදං පටිසංයුජ්ජය. මෙතන බ්‍රාහ්මණ කියලා කියන්නේ රහතන් වහන්සේටයි. සත්‍යන්ති සෝ බ්‍රාහ්මනෝ කිං වදෙය්‍ය. ඒ බ්‍රාහ්මණ තෙම ඒ රහතන් වහන්සේ කුමකට නම් සත්‍යයි කියන්නේද? මුසාති වාසෝ විවදේත කීන. කුමක් නම් මුසාවියයි කියන විවාද කරන්නේද? එතකොට සත්‍යයක් නෑ මුසාවක්. මෙතනක් තියෙන අර්ධයතාවයි. යස්මින් සමං විසමං චාපිනත් යමක තුල සම විසම කියන දෙකම නැත්තේ. සකේන වාදං පටිසංයුජ්ජය. ඒ බඳු ඒ රහතන් වහන්සේ කවරක සංවාදයට පැටලෙන්නේ. ඒ වගේම අපිට තවත් ගාථාවක් හමු වෙනවා සුත්තනිපාතයේ අත්දණ්ඩ සූත්‍රය. න සමේසු න ඕමේසු න උස්සේසු වදති මුනි සන්තෝෂෝ වීතමච්චරෝ නාදේති න නිරස්සති. එතන මුනි කියන්නේ රහතන් වහන්සේට. න සමේසු න ඕමේසු න උස්සේසු වදති මුනි. ඒ මුනිවරයා තමා සමයන් අතර තබා තමාට සමාන අය අතර තබා සලකන්නේත් නැහැ. පහත් අය අතර තබා සලකන්නේත් නැහැ. උසස් අය අතර තබා සලකන්නේත් නැහැ. ත්‍රිවිධ මානියමයි මේ කියන්නේ. එහෙම පිටින්ම මානිය නැති කිරීම නිසාම තමා සමයන් අතරලා සලකන්නේත් නැහැ, හීන අය අතරලා සලකන්නේත් නැහැ, උසස් අය අතරලා සලකන්නේත්. සන්තෝෂෝ වීතමච්චරෝ
ශාන්ත වූ පහකල මසුරු භවය ඇති මේ මුනිවරයා නාදේති න නිරස්සති. මෙන්න හොඳ වචන දෙකක් මෙතෙන්දී අහුවෙනවා. නාදේති න නිරස්සති. අපිට මේකට කියන්න පුළුවන් ඇදගන්නෙත් නැහැ, විසි කරන්නෙත් නැහැ. එතනත් පේන වර්ධවතාව. මේ අදහසම තුවටක සූත්‍රයේ ප්‍රකාශ වෙනවා. මේ නාදේති න නිරස්සති කියන වචන ගැන විශේෂයෙන් සලකා බලනවා නම් තුවටක සූත්‍රයේ සුත්ත නිපාතේ කියවෙනවා හොඳ ගාථාවක්. උපසමානුස්සතියට පවා වටිනා ගාථාවක්. අජ්ජත්තමේව උපසමිනි නාඤ්‍යතෝ භික්ඛු සම්තිම්මේ සෙය්‍ය. අජ්ජත්තං උපසන්තස්ස නත්ථියත්තං කුතෝ නිරත්ත. අජ්ජත්තමේව උපසමිනි නාඤ්‍යතෝ භික්ඛු සම්තිම්මේ සෙය්‍ය. භික්ෂුව අධ්‍යාත්මයම සංසිඳුවා ගන්නේ. අනිකකුගෙන් ශාන්තිය නොපතන්නේ, නොසයන්නේ. අජ්ජත්තං උපසන්තස්ස ඇතුළත සංසිඳුවා ගත්තහුට නත්ථියත්තං කුතෝ නිරත්තං. ඇදගත්තු දෙයක්ුත් නැත, විසිකල දෙයක්ුත් නැත. ඇදගත් දෙයක් නැත්නම් විසිකල දෙයක් කොයින්ද? මේ අත්තං නිරත්තං කියන පද දෙක අපිට මීට කලින් අවස්ථාවකත් හමු වුණා දුට්ඨට්ඨක සූත්‍රයේ. අත්තං නිරත්තං නැහි තස්සත්ති කියලා. හතන් වහන්සේට අත්තං නිරත්තං දෙකම නැtei කියලා. මෙන්න මේ අත්තං කියන පදය බොහෝ විට තෝරන්නේ ආත්මය හැටියට. ඒ විදිහට නිරුක්තිය දීම වැරදි කියලා අපි හැඟීම. මක්නිසාද මේ අත්ත කියලා මෙතෙන්ට එන්නේ අර නාදේති නිරස්සති කියන එකෙන් පැහැදිලි වෙනවා දා ධාතුවෙන් එන්නේ ගැනීම, අර ගැනීම කියන අර්ථය. දෙන එතකොට ආදාත්ත කියන පදේ එක්තරා විදිහක අක්ෂර ලෝපයකින් ආදාත්ත ආත්ත වෙනවා. ඊළඟට ඒ දීර්ඝ ස්වරය හ්‍රස්ව වීමෙන් කෙටි වීමෙන් අත්ත වෙනවා. එතකොට ආදාත්ත ආත්ත අත්ත. අන්න ඒක නිසා ආත්මය නොවේ මෙතන කියවෙන්නේ. ඇදගත්තු දේ, අරගත්තු දේ, අල්ලගත්තු දේ කියන ඒ අදහස. එතකොට මෙන්න මේ නාදේති නිරස්සති. ඇද ගැනීම, විසිකිරීම කියන දෙක ගැන කල්පනා කරනකොට අපි කලින් අවස්ථාවක සඳහන් කළ අර ස්වයංක්‍රීය බව අපි දියසුලිය ගැන කතා කරන අවස්ථාවේදී එහෙම ටිකක් නූතන විදිය උපමාත් ගත්තා. ඔටෝමැටික් යන්ත්‍රයක පවා ඔටෝ බවක් නැත කියලා අපි ප්‍රකාශ කළා. ඒ කියන්නේ ස්වයංක්‍රීය යන්ත්‍රය කියලා අපි ව්‍යවහාර කරන දේක පවා ඇත්ත වශයෙන් බලනකොට ස්වයං බවක් නැහැ. මක් නිසාද? අර ද්වේතාව අනුවයි ක්‍රියාත්මක වෙන්නේ. දැන් ජල පොම්පයක් ගැන කල්පනා කරලා බලනකොට ඒ පොම්පේ ක්‍රියාකාරීත්වයේ පැති දෙකක් පමණයි ඇද ගැනීමත් විසිකිරීමත්. අපි මේක ජල පොම්පේ දෘෂ්ටි කෝණයෙන් ගත්තාම ඇද ගැනීම සහ විසිකිරීම. මේ ඇදගත්තු දේ වැටෙන තැන ගැන කල්පනා කරනකොට එවැනි වචන යොදන්න වෙන්නේ. එතකොට මේන් පිළිනවා අර ක්‍රියාකාරී කේන්ද්‍ර ස්ථානයක දෘෂ්ටි කෝණයෙන් බලනකොට තමයි ඇද ගැනීමයි විසිකිරීමයි කියලා සංකල්ප දෙකක් ඇති වෙන්නේ. මෙතනම අපට පෙනෙනවා මේකට මැදි වෙන මුලාව. මෝහය. ඔන්න දැන් ලෝභ, ද්වේෂ, මෝහ කියන එක තේරුම් ගන්න පුළුවන්. ලෝභ, දෝෂ, මෝහ කියන ත්‍රිකෝණයේ මෝහ කෝණයේ ඉඳලා විහිදෙන දෙක තමයි ලෝභයයි ද්වේෂයයි. ඇද ගැනීමයි විසිකිරීමයි කියලා අපි ව්‍යවහාර කළාට එකම ක්‍රියාකාරීත්වයක අංශ දෙකක් පමණයි. ඉතින් මේ හැම එකකින්ම අපට පෙනෙනවා ද්වේතාව පිළිබඳ මහා ගැඹුරු ධර්මතාවක්. මේ කටුආචාරින් මහන්සියලා වැඩි සැලකිල්ලක් දක්වන කාරණා. වෙන එකක් තමයි අපි කලින් අවස්ථාවක සඳහන් කළ ධම්මපදයේ අමුතු විදිහේ ගාථාව යස්ස පාරං අපාරං වා පාරාපාරං නිවිජ්ජති. බ්‍රාහ්මණ මග්ගයේ සඳහන් වෙනවා රහතන් වහන්සේට එතරකුත් නැහැ, මෙතරකුත් නැහැ, එතර මෙතර දෙකම නැහැ කියලා. බැලුවාම මේක මහ පුදුම විදිහේ කියනවා. ඔන්නෝ තත්ත්වයක් තියෙනවා. දැන් එතකොට මේ කළ විවරණය ආශ්‍රයෙන් අපට පුළුවන් අර අපි සඳහන් කළ ගාථාවට යම්කිසි පිළිගත හැකි අර්ථයක් දෙන්න. තුලමතුලංච සම්භවං භව සංඛාර මාස්සජි මුනි. මුල් පදේ අර්ථය ගන්න පුළුවන් මේ විදිහට. තුලං අතුලං සමාන අසමාන කියන ඒ භේදය ඇති කරන්නා වූ භව සංස්කාරයන් මුනිවරයා හැරදැමීම. බුද්ධ මුනිවරයා තුලං අතුලං කියන ද්වේතාව හට ගන්නවන භව සංස්කාර අතහැර දැමීම. අජ්ජතරතෝ සමාහිතෝ අභින්දි කවචමිවත්ත සම්භවං. අධ්‍යාත්ම ශාන්තියෙහිම ඇලුනේ සමාධිමත්ව සන්නාහයක් බිඳලන්නාක් මෙන් ආත්ම සම්භවයේ බිඳ දැමීම.
මෙන්න මේ සන්නාහය බිඳ දැමීම ඒ ගාථාව දේශනා කළ අවස්ථාවේදී සිදු වුණ දෙයක් නෙවෙයි. සම්බෝධිය ලැබුව අවස්ථාවේම සිදු වූ දෙයක්. බෝධි මූලයේදීම සිදු වුණ දෙයක්. මෙතන මේ ප්‍රකාශ කරන්නේ. මෙහෙම ප්‍රකාශ කරන්නට හේතුව මොකක්ද? බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හැර දැම්මේ මාර්යා කීප සැරයක්ම ඇවිටිලි කළාට පස්සේ. බැලු බැලමට මාර්යාගේ ඇවිටිල්ලට අවනතව වගේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය හැර දමලා 3 මාසකින් පස්සේ තථාගත පරිනිර්වාණය වෙනවා කියලා ප්‍රකාශ කළා. මේක බැලු බැලමට මාර්යාගේ කීමට යටවීමක් වගේ. නමුත් මෙතෙන්දී මේ ගාථාවෙන් ප්‍රකාශ වන්නේ ඇත්ත වශයෙන්ම මාර්යාට යට වුණා නෙවෙයි. මාර්යාගේ සන්නාහය වන ආත්ම සම්භව සන්නාහය කලින්ම විඳලා දාලා ඉවරයි. ඒක නිසා මාර්යාගේ ග්‍රහණයට අහු වෙන්නේ නැහැ කියන එකයි මෙතනින් ප්‍රකාශ වෙන්නේ. මෙතන කියවෙන මේ භව සංස්කාරය අතහැරීම සමහර කෙනෙක් ඒ සූත්‍රයේ ආයු සංස්කාර අතහැරීම කියන අදහසත් එක්ක සම්බන්ධ කරන්න බලනවා. නමුත් මේ දෙක භව සංස්කාර කියලා කියන්නේ භවය ගොඩනගන සංස්කාර. ඒ භවය ගොඩනගන සංස්කාර බුදුරජාණන් වහන්සේ බෝධි මූලයේදීම හැර දැම්මා. අර විඥාන නාම රූප සංසාර වටේ සිඳ දැම්මා. චින්නම් වට්ටම් නවට්ටති. අර දියසුලි අර ජල පොම්ප තවත් ක්‍රියා කරන්නේ නැහැ. ඒ సంతානෙ. එතකොට ආයු සංස්කාරය කියන්නේ වෙනම දෙයක්. ආයු සංස්කාරය කියලා මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙන්නේ අර සතර ඉද්ධිපාද භාවිතය නිසා බුදුරජාණන් වහන්සේට තමන් මානසිකී ආයුෂ දීර්ඝ කර ගැනීමට තිබුණ ශක්තිය, තිබුණ හැකියාව. ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගන්න හැටියට ආනන්ද ස්වාමීන් වහන්සේ නිසි අවස්ථාවේදී ආරාධනා නොකළ නිසා බුදුරජාණන් වහන්සේ චාපාලකයේ තියෙන ස්ථානයේදී ඒ ශක්තිය අතහැරියා. ඒ අතහැරීම ඒ සූත්‍රයේම සඳහන් වෙනවා හරියට අර යමක් වමාරා දැම්මා වගේ. යම් කෝපණිතං ආනන්ද තථාගතේන චත්තං වන්තං මුත්තං පහිනං පටිනිස්සට්ඨං ඔස්සට්ඨෝ ආයු සංඛාරෝ ආදී වශයෙන් ඡේදයක් සඳහන් වෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ වෙලාව පෙන්නට පස්සේ ආරාධනා කළේ අනේ කල්පයක් වැඩ ඉන්න කියලා. එතකොට නැහැ දැන් වෙලාව පහ වුණා. මක් නිසාද? ඒකම දැන් වමාරලා දාලා ඉවරයි. ආය ජීවිතය සඳහාවත් මම මේ වමාරපු ආයු සංස්කාරය තවත් ගන්නෙ නැහැ ඇතුළට කියලා ප්‍රකාශ කළා. එතකොට ආයු සංස්කාරය වෙනමයි භව සංස්කාරය වෙනමයි. දැන් මෙන්න මේ විදිහට තේරුවාම අපිට පේනවා අපි මෙතෙක් විස්තර කළ මේ ද්වේතාව අන්‍යමඤ්ඤ සම්බන්ධතාවක් බව වටහා ගැනීම නිසායි මේ සියලුම ඇලුම් ගැටුම් මුලාවීම් ලෝකයේ ඇති වෙන්නේ. අර දාන නැදීමට පිල් බෙදුනට පස්සේ Taman යාළුවෝ දෙන්නෙක් බව අමතක වෙන්න වගේ තත්ත්වයක් මෙතන තියෙනවා. මහා සියුම් ගැටලුවක්. මෙන්න මේ ද්වේතාව අවබෝධය තුලින්ම ජය ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ භාවනා මානසිකාර ක්‍රම වලින් නොයෙකුත් අවස්ථාවල දක්වලා තිබෙනවා. ඊටාම හොඳ නිදසුනක් තමයි සූත්‍රාගත ධාතු මානසිකාර ක්‍රමය. මේ ගැන තරමක් දුරට අපි සඳහන් කරලා තියෙනවා ධාතු විභංග සූත්‍රය ගැන සාකච්ඡා කළ දේශනාවේදී. නමුත් මේ අවස්ථාවේදී වඩාත් ප්‍රතිපදාවට එල්ල කරලා මේ ධාතු මානසිකාර ක්‍රමය ගැන විග්‍රහ කරතොත් අපට පුළුවන් සාරිපුත්ත ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා හත්තිපදෝපම සූත්‍රයෙන් ඒ අවශ්‍ය පාඨයක් උද්දෘත වශයෙන් දක්වනවා. සාරිපුත්ත ස්වාමීන් වහන්සේ ඒ භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා කතමාචාවසෝ පඨවි ධාතු සියා අධ්‍යාත්තිකා සියා බාහිරා. කතමාචාවසෝ අධ්‍යාත්තිකා පඨවි ධාතු යං අධ්‍යාත්තං පච්චත්තං කක්ඛලං කරිගතං උපාදින්න සයති තං කේසාලෝ මානඛා දන්තා තචෝ මං සංහාරු අට්ඨි අට්ඨි මින්දාවක්ඛං අධයන යකණං කිලෝමකං පිහකං පප්පාසං අන්තං අන්ත ගුණං උදරියං කරීසං යං වාපනාඤ්ඤම් පිකින්චි අධ්‍යාත්තං පච්චත්තං කක්ඛලං කරිගතං උපාදින්න අයං මුච්චතාවසෝ අධ්‍යාත්තිකා පඨවි ධාතු යාචාවසෝ අධ්‍යාත්තිකා පඨවි ධාතු යාච බාහිරා පඨවි ධාතු පඨවි ධාතු රේවසා තං නේතං මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දට්ඨම ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය දිස්වා පඨවි ධාතුයා නිබ්බින්දති පඨවි ධාතුයා චිත්තං විරාජේති යදාසේ එවත්නි පඨවි ධාතුව නම් කවරේද පඨවි ධාතුව ආධ්‍යාත්මිකද විය හැකිය බාහිරද විය හැකිය හිමෙක් දෙවත්නි ආධ්‍යාත්මික පඨවි ධාතුව අධ්‍යාත්තං කියන එක තමා පිළිබඳව කියලා කියන්න පුළුවන්. පච්චත්තං කියන එක තමාට විශේෂ වූ කියන අර්ථයෙන් ගන්න පුළුවන්. මේවට සමහර විට පරිවර්තන ග්‍රන්ථවල බලනවා නම් ඊටත් වඩා
අමාරු පදයි දක්වලා තියෙන්නේ. අපි මේ ධර්මයේ තේරුම් ගන්න ඕන නිසා ටිකක් විස්තර කරලා බලමු. කරන්න බලමු. අජ්ජත්තං තමා පිළිබඳ. පච්චත්තං තමාට විශේෂෝ. කක්ඛලං රළු. හරිගතං ගොරෝසු. රළු පරළු. උපාදින්න. උපාදින්නම් කියන එකේ නොයෙකුත් අර්ථ බෙහෙද තියෙන්න පුළුවන්. නමුත් වඩාත් සූත්‍රාර්ථයට අනුව තේරුම් ගත්තොත් තමාගේ සිරුරට අයත්සේ අල්වා ගන්නා ලද කියලා කියන්න පුළුවන්. උපාදින්න. එනම් කෙස් ලොම් නියදත් සම්මස් නහර ඇට මිදුළු වකුගඩු හදවත අක්මා බඩදිව පපුමස අතුණු බහන් පැසුණු ආහාර මල හෝ අනිකුත් එවැනිම ඒ අජ්ජත්තං පච්චත්තං ආදී වශයෙන් දක්වන්න පුළුවන්. තවත් යම් කිසි දෙයක් තිබෙනවා නම් ඒ සියල්ලම ආධ්‍යාත්මික පටවි ධාතු වශයෙන් සැලකන්න පුළුවන්. බාහිර පටවි ධාතුව කියන එක ගැන 아무තු විස්තර අවශ්‍ය නැති නිසාම සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා නැහැ. ඒක ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. සිරුරේ තිබෙන දේවල් හැර අනිකුත් බාහිර දේවල්. මෙන්න මෙතන කියවෙන මේ වාක්‍යය ඉතා වැදගත්. යාචාවසෝ අධ්‍යාත්මිකා පටවි ධාතු, යාච බාහිරා පටවි ධාතු, පටවි ධාතු රේවේස. මෙන්න මේ වාක්‍යය ඉතාමත් වැදගත්. එවත්නි යම් මේ ආධ්‍යාත්මික පටවි ධාතුවක් වේද, යම් බාහිර පටවි ධාතුවක් වේද, මේ දෙකම හුදු පටවි ධාතුවමයි. මේ දෙකම එකයි කියන එකයි. පටවි ධාතු ඒවේස. දෙකම ඇත්ත වශයෙන්ම පටවි ධාතුවම. පටවි ධාතුව හැටියට සලකන විට දෙකම එකයි. තං න ඒතං මම න ඒසෝ හමස්ති න මේසෝ ආත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤය දත්ත. අන්නේ මගේ පටවි ධාතුව මේ මගේ නොවේ, මේ මම නොවෙමි, මේ මගේ ආත්මය නොවේ යනුවෙන් සම්‍යක් ප්‍රඥාවෙන් මනා ප්‍රඥාවෙන් දැකිය යුතුයි. යථා භූත වශයෙන් ඇතිසත් පරිදි දැකිය යුතුයි. ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤය දිස්වා පටවි ධාතුය චිත්තං විරාජේති. මෙසේ යථා භූත වශයෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දැකලා පටවි ධාතුව පිළිබඳව කලකිරෙනවා. මේ බිදාව ඇති කරගන්න. පටවි ධාතුය චිත්තං විරාජේති. පටවි ධාතුවෙන් සිත මෑත් කරගන්න. මේ විරාජිත කියන පදයේ එක්තරා අර්ථ ඡායාවක් තිබෙනවා. අපි කලින් අවස්ථාවකත් සඳහන් කළා සාමාන්‍යයෙන් අපි නොයල්ම කියන අදහසින් විරාගය කියන පදේ තෝරන්නේ. තවත් මේකේ අර්ථ ඡායාවක් තිබෙනවා. හරියට වර්ණයක් සේදී යාම, පාට මැකී යාම වගේ අර්ථයකුත් තියෙනවා. ඒක නිදසුනක් අපි කලින් අවස්ථාවක සඳහන් කළා. පීතියට විරාග. ප්‍රීතිය ගෙවි යාමක් කියලා ගන්නවා. අවිජ්ජා විරාග ආදී ඒ පද යොදන්නේ අන්න අර විරාග කියන පදේ තියෙන විශේෂ අර්ථ ඡායාව නිසා. දැන් මෙතනදිත් අපිට කියන්න පුළුවන් පඨවි ධාතුව සිතේ ඇදිලා තියෙනවා නම් ඒ සායව මකා හැරීම වගේ දෙයක් මෙතනින් කෙරේ. නිබ්බිදාවමයි. එතකොට ඇතුළත පඨවි ධාතුවත් බාහිර වෙති පඨවි ධාතුවත් එකක්ම හැටියට අර ගැනීමෙන් හුදු පඨවි ධාතුව වශයෙන් සැලකීමෙන් සිදුවන්නේ කුමක්ද? තණ්හා මාන දිට්ඨි වලට ඇති පදනම බිඳ වැටෙනවා. තණ්හා වශයෙන් යමක් අයත් කරගන්න දේ වෙනම තියෙනවා. මා වෙනම සිටිනවා. ඒතන් මම කියලා කියනකොටම එතනට ද්වයතාවක් උපන්‍යාස වශයෙන් යටින් තියෙනවා. ඒතන් මම කියලා මෙය මගේ කියලා කියනකොට මා වෙනමයි මගේ දේ වෙනමයි. ඒසෝ අහන්නස්මි. ඒ මාන වශයෙන් තණ්හාවට අර විදියට මානෙ ගැන හිතනකොටත් ඒත් එහෙම. ඒසෝ අහන්නස්මි. මෙය මම වෙමි. දැන් කණ්ණාඩියකින් මූණ බලනකොට මේ මමයි කියලා කියනකොට එතන අර කණ්ණාඩියේ තියෙන පිළිඹුව එකක්. තමා කියලා ගන්න එක වෙනමයි. ඔන්න ඔය විදිහේ මහා පුදුම පටලවිල්ල මෙතන තියෙනවා. එතකොට මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒකේ විරුද්ධාර්ථයයි. ඒකන් මම කියලා ගන්නෙ නැහැ. ඒසෝ හමස් මේ මම මෙමි කියලා ගන්නෙ නැහැ. ඒසෝ මේ අත්තා මේ මගේ ආත්මය කියලා ගන්නෙ නැහැ. ඒකන ගන්නෙමක් නිසාද? අර දෙකම එකයි. මෙතන මනින්න බෑ. මනින්න ඉඩක් නැහැ. වෙන් කරන්න ඉඩක් නැහැ. ඔන්න ඔය විදිහට මේන් අපිට පේනවා මෙතනින් කෙරෙන්නේ එක්තරා විදියකට පිල් බෙදීමක් නැති කිරීම. පිල් බෙදීම නැති වෙනකොට දාන බෙදීමකුත් නැහැ. ඇත්ත වශයෙන්ම උපාදින්න අනුපාදින්න දෙක අතර තිබෙන්නේ එක්තරා විදියක දාන බෙදීමක්. දාන බෙදිල්ලක් තිබෙන්නේ. උපාදින්න අනුපාදින්න කියලා අපි ගත්තොත් ශරීරයට ආත්ව පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක් ශරීරයෙන් පිට තියෙන ආහාර පාන ආදී වට වාතාවරණයේ හිමත් තිබෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතරක් ගත්තොත් මේ දෙක අතරේ තියෙන එක්තරා විදිහක දාන්න දෙilla.
මේ දාන් නැගින නිසා තමයි කායික වශයෙන් වා පිත් සෙම් කෝප එහෙම ඇති වෙන්නේ. තුන් දොස් කිපීමක් ඇති වෙන්නේ. මානසික වශයෙන් ලෝභ දෝෂ මොහ රාග දෝෂ මොහ ආදී වශයෙන් මේ තුන් දොස් කිපීමකුත් සිදු වෙනවා. මේ ඔක්කොම සිදු වෙන්නේ මේ දෙක හැටියට ගැනීම. අන්නේ කියන ද්වේතාවයට තියෙන අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව වටහාගෙන මේ බෙහෙද සමාන කිරීමයි එතකොට යෝගාවචරයට කරන්ට වෙලා තිබෙන කාර්යය. මේ දෙක අතර තිබෙන මේ පරතරය අහක් කළාම ප්‍රශ්නයක් නැහැ. එතන කොටින්ම කියනවා නම් ප්‍රශ්නයක් නැහැ. හිත උපේක්ෂාව. දැන් ධාතු මනසිකාරය උපේක්ෂාව වඩා ගැනීම සඳහා පාවිච්චි කරන බව අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනවා. නමුත් මේකේ ඇතුලේ තියෙන අදහස මොකක්ද කියලා කියන එක කල්පනා කරන්නේ නැහැ. මේ ශරීරයේ කෙස්නම් නියදත් සම්මාදී එක් එක් දේවල් වලට අප දුන්න විශේෂ වැදගත්කම විශේෂ වටිනාකමක් තිබෙනවා. ශරීරයේ බාහිරව පෙනෙන සමහර දේවල් වලට අපි විශේෂ ඇල්මක් දක්වනවා. පිරිසිදුව තබා ගන්න උත්සාහ කරනවා. ඇතුළත තිබෙන දේවල් හංගගෙනම ඉන්න උත්සාහ කරනවා. බඩවැල් ආදී අතුණු භාවනා ආදී. ඒකට මේ ඔක්කොම නිර්විශේෂ වශයෙන් ගත්තාම පඨවි. ඔක්කොම පඨවි කියලා ගත්තාම එතන තියෙන උපේක්ෂාව. අප හොඳ හැටියට මනාප හැටියට සලකන දේවල් වලට ඇලීමකුත් නැහැ. අසුචි ආදී දේවල් පිළිබඳව පටිගියක් අමනාපයකුත් නැහැ. ඔන්න ඒ විදිහට ආයතකොට ධාතු මනසිකාරයේ නියම ගැඹුරු අර්ථය තියෙනවා. මේ ධාතු හතරට දාලා ගත්තාම උපේක්ෂාවටයි හිත යොමු වෙනවා. මේක වඩාත් පැහැදිලි වෙනවා. සතිපට්ඨාන සූත්‍රයේ ධාතු මනසිකාර පබ්බිය. පුනිච්ච පරම් භික්ඛවේ භික්ඛු ඉමමේව කායං යථාටිකං යථාපනිහිතං ධාතුසෝ පච්චවේක්ඛති. අප්පීමස්මින් කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායෝ ධාතු. සේතාල් භික්ඛවේ දක්ඛෝ ගෝගාතකෝ වා ගෝඝාතකන්තේ වාසීව ගාවින් වදිත්වා චාතුම් මහපතේ බිලසෝ පටි විභජිත්වා නිසින්නවාස්ස ආදි වශයෙන් ඒ ධාතු මනසිකාරය පිළිබඳව ප්‍රකාශ කරන සතිපට්ඨාන. නැවත දේ මහානතෙම මේ කය යථාටිතං යථාපනිහිතං. මෙතනත් වැදගත් වචන දෙකක්. කය ඔහි තිබෙන හැටියටම මේවා අනුදක්න ඇතුළට දාලා පරමාණු විග්‍රහයක් නොවේ මෙතන කියන්නේ. මේ තියෙන හැටියටම යථාටිතං යථාපනිහිතං. ශරීරයේ ඔහි සිටි ආකාරයෙන් පිහිටි ආකාරයෙන් ධාතු වශයෙන් මෙහි කරන ප්‍රත්‍යවේක්ෂා කරන මේ කයේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර තියෙනවා. ඇත්ත වශයෙන් මෙතන කෙටියෙන් සඳහන් වෙන්නේ. මේවා අනිත් සූත්‍රවල විස්තර වශයෙන් ප්‍රකාශ කරන නිසා. මේවාට ශරීරයෙන් ගත යුතු නිදසුන්. එතකොට මෙන්න මේ ධාතු හතර හැටියට දකිනවා. මෙතන උපමාවෙත් විශේෂත්වයක් තිබෙනවා. හරියට අර ගවයින් මරන්නේ කෝ උගේ අතවැසියෙක් හෝ එළදෙනක් මරලා කැබලි සිව් මහා සංදීල තබාගෙන විකුණන ලෑස්ති වෙලා ඉන්නකොට අර ගව දෙනක තියෙන ඒ සංඥාවනේ. ඒ වගේම මේ මස් මොන දෙනක ගෙන්නාද කොහෙන් ආවද කියන හැඟීමකුත් නැහැ. මේ මස් කැබලි කියන සංඥාව විතරයි තිබෙන්නේ. අන්නේ විදිහේ නිර්විශේෂත්වයකින් එකක් අනිකකින් වෙන් කරගෙන නොගෙන තනිකරේ ධාතු හතරකම දැම්මාම හිතේ බේතම උපේක්ෂාවට නැගුණා. උපාදින්න අනුපාදින්න අතර තිබෙන පිල් බෙදීම වගේම තවත් පිල් බෙදීමක් තිබෙනවා. ඒකත් මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රය අප කලින් සාකච්ඡා කළා. මේ පිල් බෙදීම තමයි තමාසා අනුන් පිළිබඳ පිල් බෙදීම. ඒක නිසා තමයි ඔය ධාතු මනසිකාර පබ්බේ අවසාන වෙනකොට ඉති අජ්ජත්තං වා කායකානුපස්සී විහෙරති බහිද්ධා වා කායකානුපස්සී විහෙරති අජ්ජත බහිද්ධා කායකානුපස්සී විහෙරති. මෙසේ තමාගේ කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරනවා. අනුන්ගේ කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරනවා. තමාගේ සහ අනුන්ගේ කයෙහි හෝ කය අනුව බලමින් වාසය කරනවා. තමා සහ අනුන් කියන එතනත් පෙනෙන්නේ අර දෙගොල්ලම කියන එක. දෙගොල්ලම එකයි කියන එක වගේ. අර ද්වේතාවට පහරයි දෙන්නේ මෙතන. තමාගේ කියන්නේත් මේ ධාතු හතර. අනුන්ගේ කියන්නේත් මේ ධාතු හතර. යථායිදං තථායතං යථායතං තථායිදං කියන මූල ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන තාක් තමයි මෙන්න මේ කියන සම්මර්ෂණය කියන්නේ. මේ යම් සේදයක් කෙසේ එය යම් සේද මෙයක් කෙසේ. ඉතින් මේනොත් අපට පැහැදිලි වෙනවා සතිපට්ඨාන සූත්‍රයේ තිබෙන මේ විග්‍රහයනොත් අපේ සිත් පවතින්නේ නානත්වයේ ගැලිලා. බාහිර ලෝකේ වර්ණානුව අප ඒ දෙයට නම් දීලා සංකල්ප හැටියට ඒව වෙන් කරලා දක්වනවා. ඒක හිතට මහවදේ
ඒ නානත්ව සංඥාවෙන් සිට ඒකත්ව සංඥාවට ගෙනීමට පියවරක් හැටියට ගන්න පුළුවන් මේ ධාතු මනසිකාරය. මෙතන තියෙන ධාතු හතරක් පමණයි. හිත බොහොම සැහැල්ලුයි. එතකොට ඔන්න ඔය විදිහට එතකොට සතිපට්ඨාන සූත්‍රයේ අර ගැඹුරු අර්ථය අපිට මතු කර ගන්න පුළුවන්. මේන් අපිට පේනවා මේ සූත්‍රාගත මනසිකාරකමේ මූලික පරමාර්ථය ධාතියෝ ශුන්‍යතෝ පස්ස කියන බුද්ධ ආවාදයට අනුව ධාතුන් ශූන්‍ය වශයෙන් සැලකීම. ධාතුන් ශූන්‍ය වශයෙන් බලව කියන මේ බුද්ධ ආවාදයට අනුව මේ ධාතුන්ගේ ශූන්‍යත්වය වටහා ගැනීමයි මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතුන්ගේ ශූන්‍යත්වය වටහා ගැනීමයි ඒ සූත්‍ර ධර්මයේ ධාතු මනසිකාර්කමේ පරමාර්ථය. නමුත් යම් කිසි හේතුවක් නිසා සමහර විට භෞතික වාදයට නැඹුරුන ಭಾರತೀಯ දර්ශනවල බලපෑම නිසා දෝ මෙන්න මේ කියාවූ සරල ධාතු මනසිකාරකමේ වෙනුවට සංකල්ප විතර්ක මගින් මේ පඨවි ආපෝ තේජෝ වායෝ ධාතු හතර හිතේ පළපදියම් කර ගැනීමට කරන උත්සාහයක් වෙනි ශාස්ත්‍රීය පරිශන යම් යම් නිකායවල ඇති වෙන්න පටන් ගත්තා. නිකායන් පැන නගිනකොට ඉස්සෙල්ලා බලාපොරොත්තු වුණේ මේ පඨවි ආදී ධාතුන් සිතෙන් මකා ගැනීම. අතිදීර්ඝ කාලයක සිට අනාදිමත් කාලයක සිට සත්ව సంతානය ඇදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ භූතයන් හතර දෙනාගේ රූප මකල හැරීමයි මුලින් තිබුණ පරමාර්ථය. නමුත් පහු වෙනකොට හරියට අර භෞතිකවාදී දර්ශනවල පරමාණු වාදයට අනුව කරන විග්‍රහ වගේ මේවා බෙදන්න පටන් ගත්තා. කෙස් පාලන තර්ක. වාචාර්ථය අනුව බලනකොට කෙස් පාලන තර්ක වලින් මේ පඨවි ධාතුව සිතේම තව තවත් පළපදියම් කරගන්න හොඳට පින්තාරු කරගන්න දරන උත්සාහයක් බවට පත් වුණා මේ ශාස්ත්‍රීය පරිශ්‍රණය. මේක ගැන අපිට ටිකක් කල්පනා කරලා බලන්න සිද්ධ වෙනවා. සමහර විට ආජීර්ණ කල්පෙනුත් ටිකක් ඈත් වෙලා. මෙන්න මේක නිසා ඇත්ත වශයෙන්ම අර නිවන් මඟ ඇහැරෙන තත්ත්වයක් පවා ඇති උනායි කියලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පරිශ්‍රණයේ ඒ වගේ දෙයක් නෙවෙයි. ධාතු හතර පිළිබඳ පරිශ්‍රණයේ විදිහේ දෙයක් නෙවෙයි. සංයුත්ත නිකායේ නිදාන සංයුත්තේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආදී ධාතුන් හතර පිළිබඳව කළ පරිශ්‍රණයේ ප්‍රතිඵල. පඨවි ධාතු යාහං වික්‍රේ ආසාද පරියේෂණං අචරින් යෝ පඨවි ධාතු ආසාදෝ තදජ්ජගමං යාවතා පඨවි ධාතු ආසාදෝ පඤ්ඤායමේ සෝසුදිත්තු. පඨවි ධාතු යාහං වික්‍රේ ආදීනෝ පරියේෂණං අචරින් යෝ පඨවි ධාතු ආදීනෝ තදජ්ජගමං යාවතා පඨවි ධාතු ආදීනෝ පඤ්ඤායමේ සෝසුදිත්තු. පඨවි ධාතු යාහං වික්‍රේ නිස්සරණ පරියේෂණං අචරින් පඨවි ධාතු යා නිස්සරණං තදජ්ජගමං යාවතා පඨවි ධාතු යා නිස්සරණං පඤ්ඤායමේතං සුදිත්. මේක තේරුම මහණෙනි මම පඨවි ධාතුවේ ආස්වාද පරිශ්‍රණිය හැසිරුණා. ආස්වාදයේ සොමින් ගමන් කළා. යෝ පඨවි ධාතුවේ ආස්වාදෝ තදජ්ජනම පඨවි ධාතුවේ යම් ආස්වාදයක් වේද ඒක මම ලබා ගත්තා. යාවතා පඨවි ධාතුවේ ආස්වාදෝ පඤ්ඤායමේසෝ සුදිත්තෝ යම් තාත් පඨවි ධාතුවේ ආස්වාදයක් වේද ඒක මම ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා. ඒ වගේම පඨවි ධාතු යහන් බික්කවේ ආදීනව පරියේෂණං අච. මහණෙනි මම පඨවි ධාතුවේ ආදීනව සොයමින් ගියා. මේ මුළු මහත් සංසාරෙම කළ පරියේෂණයක් එක ජීවිතයක නෙවෙයි. යෝ පඨවි ධාතුවේ ආදීනව තදජ්ජනම පඨවි ධාතුවේ යම් ආදීනයක් වේද මම ඒක ලබා ගත්තා. මම ඒක දැනගත්තා. යාචා පඨවි ධාතුවේ ආදීනව පඤ්ඤායමේ සෝසුදිත්තෝ යම් තාක් පඨවි ධාතුවේ ආදීන පක්ෂයක් වේද ඒක මම ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා. පඨවි ධාතු යහන් වික්කවේ නිස්සරණ පරියේෂණං අචරින් මහණෙනි මම පඨවි ධාතුවෙන් නික්මීම සොයාගෙන ගියා. යම් පඨවි ධාතු යා නිස්සරණං තදජ්ජගමං පඨවි ධාතුවෙන් නික්මීම නිස්සරණයක් වේද ඒ මම ලැබගත්තා. යාවතා පඨවි ධාතු යා නිස්සරණං පඤ්ඤාමේතං සුදිත්තං පඨවි ධාතුවේ යම් තාක් නිස්සරණයක් වේද ඒ මම ප්‍රඥාවෙන් දැකගත්තා. ඔන්න ඕකයි බුදුරජාණන් වහන්සේ මේ ධාතු හතර පිළිබඳව පරිශීලනය. පඨවි ධාතු වගේම අනෙක් ධාතුන් පිළිබඳව මේ විදිහටම සඳහන් වෙනවා මේ සූත්‍රයේ. මෙතන මේ අස්වාද කියලා ප්‍රකාශ කළේ ඒකේ සූත්‍රයෙන් සඳහන් වෙනවා පඨවි ධාතුව නිසා ඇතිවන සුඛ සෝමනස්ස දෙක. පඨවි ධාතුව කරනකොට කියන සැප සෝමනස් වේදන්නේ ඒකයි ආස්වාදය. අස්සාද කියලා ප්‍රකාශ. පඨවි ධාතුවේ යම් අනිත්‍යතාවක්
ක්ෂය වෙන, වැය වෙන, වෙනස් වෙන ස්වභාවයක් ඇද්ද? එයයි ආදීනව. නිස්සරණ හැටියට ප්‍රකාශ කළේ පඨවි ධාතුව පිළිබඳ චන්දරාගය නැති කිරීම. චන්දරාග ප්‍රහාණය. මෙන්න මේ පරිශ්‍රණයේ ප්‍රතිඵල අනුවයි බුදුරජාණන් වහන්සේ අපට වෙන එකක් තබා සිව්පස පරිභෝගය පවා දක්වා වදාළේ. ඒක හොඳට ප්‍රකාශ වෙනවා ආර්ය වංශ සූත්‍රයේ. සිව්පස පරිභෝගය පිළිබඳව එහෙම සඳහන් වෙන තැන පාඨ කීපයක් සඳහන් වෙනවා. ලද්ධාති පිණ්ඩපාතං අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිභුජති. එතන අර අගතිතෝ අමුච්චිතෝ අනජ්ජාපන්නෝ කියන්නේ තෘෂ්ණාවෙන්, ලෝභයෙන්, හිජුකමින් නොබැඳී, එයින් නුමුලාව, ඒට යට නොවි. එයින් අපට පේනවා ඒකේ ආස්වාද පක්ෂය. ඒ ආස්වාද පක්ෂයෙන් බේරෙන එකයි. ඊළඟට ආදීනව දස්සාවි. ඒකේ ආදීනවත් තේරුම් අරගෙන සාමාන්‍ය වැඩිපුර ආහාර ගැනීම පමණක් නෙවෙයි, ඒ ආහාර නිසා ඇති වියගේ තම නොයෙකුත් ආදීනව තියෙනවා. ඒ වගේම නිස්සරණ පඤ්ඤ. මේ ආහාරය ගන්නේ ආහාරය නැති කිරීම සඳහා. වෙන විදිහකින් කියනවනම් ආහාරං නිස්සාය ආහාරං පජහති කියලා ප්‍රකාශ කළා. ආහාරයම පිළිහිට කරගෙන ආහාරය අතහරින්නයි බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දෙන්නේ. අන්නේ විදිහට නිස්සරණ පඤ්ඤ. ආහාරයෙන් මිදීම සඳහා ආහාර ගන්න. මේකත් බැලුවාම අර කලින් කියාව කොහෙලිකා කියමන් වගේ නදුව අදහස. මේින් අපට පේනවා මෙන්න මේ ධාතු මනසිකාරයේ මූලික අදහස කුමක්ද? පහු කාලයක මේක කොයි පැත්තටද වැටුනේ කියලා. සංඥාව කියන එක මිරිඟුවක්. මේ මිරිඟුව ඔස්සේ දුවන්න වගේ සංකල්ප විතර්ක මගින් මේ ධාතුන් හතර ඔස්සේ දුවන්න යාම ඇත්ත වශයෙන්ම භෞතික විද්‍යාඥයින්ටයි තිබෙනවා. මෙතන උමනා කරන්නේ මේ අති දීර්ඝ සංසාරයේ පඨවි ආපෝ ආදී මේ ධාතු හතර නිසා සත්‍යා තුල ඇදී තිබෙන රූප සංඥාවෙන් මිදීමයි. රූප සංඥා මකා දැමීමටයි බුදුරජාණන් වහන්සේ හැම ක්‍රමයක්ම අපට උගන්වනවා වදාළා. මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මහා භූත ධර්ම හතර නිසා අප තුල තිබෙන එක්තරා රූප සංඥාවක්. ඒ රූප සංඥාව නිසා තමයි නිමිති ගන්න. ඒ හතරම ඇත්ත වශයෙන්ම අනිත්‍යයි. නමුත් ඒව නිසා ඇතිකරගත්තු රූප සංඥාවල් අපේ සිත්වල පළපදියම් වෙලා තියෙනවා. ඊටමත් ඈත සංසාරයේ ගත්තු නිමිති තමයි සමහර කෙනෙක් ඔය ඇලුම් හෝ ගැටුම් හැටියට අරගෙන දීර්ඝ කාලයක් මේ සංසාරේ වඩන්නේ. වෙන විදිහකින් කියනවා නම් විතර්ක ප්‍රපංච. විතර්ක ප්‍රපංච වැඩින්න පටන් ගන්න මෙන්න මේ රූප සංඥාව නිසා. වෙන විදිහකට කියනවා නම් වර්ණ සංඨාන ආදී යන ඒ කියන්නේ ඒ වර්ණ යන හැඩරුවාන අපි එකක් තව එකකින් වෙන් කරගෙන ඒකට නමක් එහෙම දාගෙන ඇලුම් බැඳුම් වටිනාකම් ආදී ඒක තවත් සිතේ පළගදියම් කරගෙන ඒ විදිහේ නිමිති ඇති කර ගන්නවා සිතේ. ඒවටම තමයි අර සංඥා අනුසය කියලා කියන්නේ. මධුපිණ්ඩික සූත්‍රයේ එහෙම සඳහන් වුණා. සංඥා නානුසෙන්ති කියලා. රහත් සිතේ සංඥාවන් අනුසය වශයෙන් පවතින්නේ. නමුත් නොරහත් සිතේ යම් කිසි ප්‍රමාණයකට මේ සංඥා අනුසය වශයෙන් පවතිනවා. සංඥා අනුසය පිහිට කරගෙන විතර්ක ප්‍රපංච වඩමින් තම තමන්ම සංසාරයේ දුක් වවා ගන්න. මෙන්න මේ නිමිති සිතින් ගිලිහි යාමට නම් මේ පඨවි ආදී ධාතුන් හතරේ ඇති ආදීනව පක්ෂය අවධාරණය කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල බොහෝ සූත්‍රවල මේ පඨවි ආදී ධාතුන්ගේ අනිත්‍යතාව ගැන සංඝයාට ප්‍රකාශ කළේ. අමුතු පරමාණු වාදයක් දේශනා කරන්න නොවේ ඒකකලේ. දැන් මේකට ඉතාමත් හොඳ නිදසුනක් අපිට සමහර සූත්‍ර වලින් දක්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආදී ධාතුන්ගේ අනිත්‍යතාව ප්‍රකාශ කළේ මේ භව නාටකයේ ඇති නිස්සාරත්වයේ තේරුම් කිරීමටයි. මේ භව නාටකයක් මවන රූප සංඥාව සත්‍යයේ සිත් වලින් මකා හැරීමට. දැන් සංස්කාර කියන වචනේ අපි නිතරම ව්‍යවහාර කරනවා. නමුත් ඒකට තවත් අර්ථයක් අපි අර සිනමා නාට්‍ය දර්ශන ආදී උපමා දක්වන අවස්ථා ප්‍රකාශ කළා. සංස්කාර කියලා කියන්න පුළුවන් නාට්‍යක සැරසිලි ආරැඳීම ආදී සියලට. ඒතකොට බුදුරජාණන් වහන්සේ මේ මහා පොළවේ කථාන්තරයේ සමහර සූත්‍රවල දේශනා කරලා තිබෙනවා. ඒක නූතන විද්‍යාඥයින් කරන්න වගේ විද්‍යාත්මක ගවේෂණයක් නොවේ. මේ මහා පොළව ඇති වුණ හැටි මේක විනාශ වෙන හැටි එහෙම ප්‍රකාශ කළේ අපේ මේ රංගපෑම් වලට මේ සංසාරයේ කරන රංගපෑම් වලට වේදිකාව වශයෙන්
එහෙම නැත්නම් වේදිකා සැරසිලි වශයෙන් තිබෙන මේ මහ පොළොවේ ඇති අනිත්‍යතාව පෙන්වා දීමෙන් ඒ ගැන නිබ්බිදා විරාගයක් ඇති කිරීමයි අදහස. මේ මහ පොළොව වේදිකාවේ පෙන්වන කරන මේ නාටකයේ තියෙන සංස්කාර අපේ සිත්වලට බොහොම තදින් කාවදිනවා. සංඥා අනුසය වශයෙන් කාවදිනවා. ඒ නිසා තමයි මේ භාවයක් වැඩින්නේ. ක්‍රමක්‍රමයෙන් භාවයක් වැඩින්නේ. අන්න ඒක කැඩීමටයි බුදුරජාණන් වහන්සේ යම් සූත්‍රවල මේ මහ පොළොවේ කථාන්තරය අපට ඉදිරිපත් කරලා තියෙනවා. දැන් හොඳ නිදර්ශනයක් අග්ගඤ්ඤ සූත්‍රය. මේ අග්ගඤ්ඤ සූත්‍රයේ දක්වන හැටියට කල්පාරම්භයේදී ලදරු පොළොව ලදරු පෘථිවිය තනිකරම අන්ධකාරයේ ගැලුණු ජලයෙන් දැසුණු එකක්. ඒ කාලේ හිටියේ ආභාසර ලෝකෙන් චුතව මේ පෘථිවියේ පහළ වුණු සත්වයින් විශේෂය. ඔවුන්ට ස්ත්‍රී පුරුෂ භේදයක් නැහැ. මනෝමය පීතිභක්ඛා සයන්පබා අන්තලිකචර ආදී වශයෙන් දක්වනවා. මනෝමය කායක් ඇති ප්‍රීතිය ආහාර කරගත් තමන්ගේම ශරීර ආලෝකයෙන් නැහසේ ගමන් කරන සත්ව විශේෂයක් මුල් අවස්ථාවේ හිටියේ. මේ මහ පොළොවත් තනිකරම ජල පොළොවක් වගේ. වර්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් ගෙවුනට පස්සේ මේ මහ පොළොවේ රසවත් යොදේ ඇති කී යොදයක් වැනි දෙයක් පහළ වුණු බව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා එතකොට මේ පොළොව දැවැන්ත දී කිරි බඳුනක්. එහෙම නැත්නම් හිම කිරිම බඳුනක් වගේ වෙන්නේ. මේ හිටපු සත්වයන්ගෙන් කෙනෙක් කුතුහලයේ වැඩි කෙනෙක් අම්බෝ කිමේ විදම් භවිෂති අපෝයි මේ මොකක්ද කියලා ඇඟිල්ල ගහලා ලෙව කෑවා. උන්නේ ඉතින් රස තෘෂ්ණා දැසගත්තා ඒ සත්වයා තුල. මේ තැනත් මේක කරනවා දැකලා අනිත් ඇත් ඒ විදිහටම ඇඟිල්ල ගහලා ලෙව කෑවා. බලනකොට මේක රසවත් දෙයක්. ඊළඟට දෝතින් මාර්ගෙන කන්න පටන් ගත්තා. හරියට අර කෑදර දරුවෙකුට අහුන හිම කිරම බඳුනක් වගේ. ওই විදිහට කරන්න පටන් ගත්තාම මොකද වුනේ? ශරීර ඕලාරික වුණා. අන්න අර පක්කලං කරිගතං කියලා කිව්වා වගේ කර්කශ වෙන්න පටන් ගත්තා. සුෂ්ණාව වැඩෙන්න පටන් ගත්තා. ඒ අනුව පරිසරයක් වෙනස් වුණා. අර වගේ අන්න ආදීනව පක්ෂය. ওই විදිහට ආදීනව පක්ෂය පහළ වෙලා මහා පොළොව වැඩිගෙන යන අතරේ සරල ජීවිතයේ වඩා සංකීර්ණ වෙන අතරේ තවත් වර්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් ගියාට පස්සේ මහා ගල්කුළු ගිරිහෙල් තනිතලා ගොඩනැගිලි ආදීන් ගැවසුණු දැන් මේ තිබෙන විදිහේ මහා පොළොවක් ඇති වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ සත්ත්‍සූරිය උග්ගමන සූත්‍රයේ සඳහන් කරනවා මේ විදිහේ මේ මහා පොළොවටත් යන කල දසා කල්ප විනාශ අවස්ථාව ලංවන විට සූර්ය මණ්ඩල 2 3 4 5 6 7 පායාගෙන එනකොට මේ මුළු මහ පොළොව ඒ සියලු ගල්කුළු ගිරිහෙල් ආදී සහිතව එකම ගිනි ජාලාවක් පාටපත් වෙලා ගිනිගෙන දැවිලා ගිතෙල් තෙල් දැවුන තැනක් වගේ අලුව දැලිවත් ඉතිරිනකොට එහෙම පිටින්ම විනාශ වෙලා යන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට මෙතන පරමාණු ආදීකටවත් ඉඩක් නැහැ. ඊළඟට අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ මේ දේශනාවේ පරමාර්ථය. ඒවං අනිච්චා වික්ඛවේ සංඛාරා ඒවං අද්වා වික්ඛවේ සංඛාරා ඒවං අනස්සාසිකා වික්ඛවේ සංඛාරා යාවං චිදම් වික්ඛවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතුං අලං විරජ්‍යතුං අලං විමුච්ඡතුං. මහණෙනි සංස්කාරයෝ මෙසෙයින් අනිත්‍යය සංස්කාරයෝ මෙසෙයින් අස්තිරය සංස්කාරයෝ මෙසෙයින් ආස්වාද රහිතය. කෙතෙක් දෙයක් මහණෙනි ඔයත් ඇති සියලු සංස්කාරයන් කියන කලකිරෙන්නේ ඔයත් ඇති සියලු සංස්කාරයන් පිළිබඳව නොයැලෙන්න ඔයත් ඇති සියලු සංස්කාරයන්ගෙන් මිදෙන්න. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන්
ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.